හරි ළමයි අපි දැන් සූදානම් වෙන්නේ 2020 භෞතික විද්‍යාව දෙවෙනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස සාකච්ඡා කරන්න. රචනා පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස තාපීය ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු තාපීය ප්‍රශ්නේ විදිහට ලැබිලා තියෙන්නේ මොකක්ද කියලා. හරි. ඒකේ කොටස කියනවා භූතාපජ ශක්තිය anu පෘථිවිය තුල ඇති රත්තැන් එහෙම නැත්නම් හොට්ස්පොට් ලෙස හඳුන්වන උණුසුම් ප්‍රදේශවල ස්ථිර වී ඇති තාප ශක්තියයි භූගත ජලයේ රත්යන් සමග ස්පර්ශ වන විට අධිතාපන ජලය ජනනය වන අතර ඒවා අධිපීඩනයක් යටතේ උණු වතුර තටාක ලෙස පාෂාණ අතර ස්ථිර වී පවතී. හරි රූප සටහන දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ ඒ කොටස කියනවා පරිමාව 1 ඩිග්‍රීම් 10 8යි වූ සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයක් යටතේ අධිපීඩනයේ පවතින භූගත උණු වතුර තටාකයක් රත්යන් කලාපයක පවතී. උණු වතුර තටාකය දක්වා පොළොව සිදුරු කර එක රූපයේ දැක්වෙන පරිදි පරිමාණයට නොවේ කියලා දිනවා. හිමාලය සිරස් සිලින්ඩරාකාර නලයක් කරහා ටර්බයිනයකට යාමට සලස්වනු ලැබේ. අධිතාපනය වූ ජලයේ සෙල්සියස් අංශක 200 සිට 100 දක්වා මධ්‍යන්න විශිෂ්ට තාප ධාරිතාවය සහ මධ්‍යන්න ඝනත්වය දීලා තියෙනවා. 4.5 ඩිග්‍රී 13යි කියලා දීලා තියෙනවා මධ්‍යන්න විශිෂ්ට තාප ධාරිතාවය. මධ්‍යන්න ඝනත්වය දීලා තියෙනවා 900යි කියලා. රයිට්. ඊට පස්සේ අපි බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒකේ පළවෙනි කොටස අහලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවයේ C සහ ස්කන්ධ සිම්පල් එම වස්තුවක උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් අඩු කළ විට එම වස්තුව මගින් පිට කරන තාපය ඩෙල්ටා Q සඳහා සමීකරණයක් ලියා දක්වන්න කියලා. හරි. ඒක සාමාන්‍ය සමීකරණේ අපි හැමෝම දන්නවා. පළවෙනි එක ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා. රයිට්. ඕක තමයි අදාළ සමීකරණය වෙන්නේ. අපි බලමු දැන් දෙවෙනි එක. දෙවෙනි එකේ කියනවා තටාකයේ ඇති අධිතාපනය වූ සෙල්සියස් අංශක 200 ජලයේ තාපාංකය දක්වා අඩු කළ විට අධිතාපනය වූ ජලය මගින් නිකුත් කරන තාප ප්‍රමාණය ගණනය කරන්න. නලයේ තටාකයට ඇතුළු කළ පසුව වායුගෝලීය පීඩනයේදී අධිතාපනය වූ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 දක්වා පහතට යයි උපකල්පනය කරන්න. හරි. සෙල්සියස් අංශක 200 ඉඳලා 100 දක්වා අඩු වෙනවලු. එතකොට පිට කරන තාප ප්‍රමාණය යහන්නේ මේ සමීකරණයටම තමයි අගයන් ආදේශ කරන්න දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ ජල ස්කන්ධය. ස්කන්ධය අපිට මෙතනදී ගණනය කරන්න පුළුවන්. මේ අදාළ උෂ්ණත්ව පරාසයේදී අපිට මධ්‍යන්න ඝනත්වය දීලා තියෙනවා. ජල පරිමාව දීලා තියෙනවා. පරිමාව ඝනත්වය වැඩි කරාම ස්කන්ධය ලැබෙනවා. ඉතින් පරිමාව විදිහට දීලා තියෙන්නේ 1 ඩිග්‍රීම් 18යි කියලා. 1 ඩිග්‍රීම 18යි පරිමාව. ඒක ඝනත්වය 900යි කියලා දීලා තියෙනවා. 900න් වැඩි කරාම ස්කන්ධය ලැබෙනවා. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. ඒක දීලා තියෙනවා 4.5 ඩිග්‍රීම් 13යි කියලා. හරි. 4.5 ඩිග්‍රීම 13යි කියලා. හරි. ඕක වැඩි කරනවා ඩෙල්ටා තීටා කියන උෂ්ණත්ව වෙනස 200 ඍණ 100. හරි. එතකොට අපිට ඩෙල්ටා Q ගණනය කරන්න පුළුවන්. ගණනය කරාට පස්සේ අපිට ලැබෙන්න ඕනේ 4.05 ඩිග්‍රීම් 10යි 16යි කියලා. හරි. 4.05 ඩිග්‍රීම් 10යි 16යි ජූල් කියලා ලැබෙනවා. ඔක තමයි පිළිතුර වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. බලමු තුන්වෙනි කොටස කියන්නේ ඉහත ඒ දෙකෙහි ගණනය කළ අධිතාපනය වූ ජලයේ මුදා හරින ලද ශක්තිය භාවිතා කරලා නිපදවිය හැකි හිමාලයේ මුළු ස්කන්ධය ගණනය කරන්න කියලා තියෙනවා. ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය 2.5 ඩිග්‍රී 10 කියලා දීලා තියෙනවා. රයිට්. එතකොට මේ තාපය භාවිතා කරලා නිපදවන්න පුළුවන් හිමාලයේ ස්කන්ධය. හරි. ඒකත් අපි ඩෙල්ටා Q සමානයි ml කියලා ගන්න පුළුවන්. හරි. L කියලා කියන්නේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය. අපෙන් අහන්නේ ස්කන්ධය. මම ඒකෙන් 1 කියලා ගන්නවා. m එක සමානයි ඩෙල්ටා Q බෙදීම L. ඩෙල්ටා Q කියලා කියන්නේ මෙන්න මේ තාප ප්‍රමාණය 4.05 ඩිග්‍රීම 10 16යි. L කියන්නේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය 2.5 ඩිග්‍රීම 16යි. හරි. 2.5 ඩිග්‍රීම 16යි. හරි. එතකොට අදාළ වාෂ්ප ස්කන්ධය විදිහට ලැබෙනවා 1.62 ඩිග්‍රීම් 10 10යි. 1.62 ඩිග්‍රීම 10 10යි කිලෝග්‍රෑම් කියලා. හරි.
මේක තමයි අදාළ හුමාල ස්කන්ධය වෙන්නේ. රයිට්. ඔය ටික ඔයාලා මුලින්ම ලියා ගන්න. අපි ඊළඟට B කොටසට යමු. හරි B කොටස බලමු. B කොටසේ දීලා තියෙන්නේ මෙතන දැන් මේ ජලය රැගෙන යන නලයේ සම්බන්ධ කොටසක් හරි බලමු. B කොටසේ කියලා තියෙන්නේ ඒකේ රූප සටහනක් දීලා තියෙනවා. මම රූප සටහන මුලින්ම මෙතන අඳින්නම්. සුළුතරේ දීලා තියෙනවා R1යි මේක R2යි සහ බාහිර මාරේ R3යි කියලා දීලා තියෙනවා. ඇතුළත උෂ්ණත්වය T1 සහ බාහිර උෂ්ණත්වය T2 කියලා දීලා තියෙනවා. රයිට්. ওই ටික තමයි දීලා තියෙන්නේ. මේකේ තාප සන්නායකතාවය K1යි මේකේ K2යි. හරි. බලමු අපි ප්‍රශ්නය. රයිට්. පිළිවෙලින් ඇතුළුතරයේ R1 සහ පිටතරයේ R2 වූ තාප සන්නායකතාවයේ K1 වන ලෝහයකින් සෑදූ සිලින්ඩ්‍රාකාර නලයක් සහ නලයක් තාප සන්නායකතාවයේ K2 වන ඝනකම් පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කර ඇත. සංයුක්ත නලයේ පිටත අරේ සිම්පල් R3 වේ නලයේ හරස්කඩ දෙක රූපය දැක්වේ. අනවරත අවස්ථාවේදී නලයේ අභ්‍යන්තර සහ බාහිර උෂ්ණත්වය දීලා තියෙනවා T1 සහ T2 කියලා. සංයුක්ත නලයේ ඒකීය දිගක් කරා අරියව පිටතට තාපය ගැලීම ශීඝ්‍රතාවය Q බෙදීම T කියලා දීලා තියෙන එක සමානයි අදාළ ප්‍රකාශනය දීලා තියෙන එක මගින් දෙන බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන දීලා තියෙන්නේ නලයේ හරස්කඩක්. හරි. නලයේ තියෙන්නේ මෙන්න මෙහෙම. නලය කොහොමද දීලා තියෙනවා. හරි. නලයේ සම්පූර්ණ දිග මම ගන්නම්කෝ සිම්පල් L කියලා. මෙන්න මේ හරස්කඩ තමයි දීලා තියෙන්නේ උතන. හරි. මේ හරස්කඩ දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා දැන් මෙතනදී තාපය ගලන්නේ මෙන්න මේ නලයේ ඇතුළත ඉඳලා පිටතට. මෙන්න මෙහෙම තමයි තාපය ඊතර ගලන්නේ. හරි. එතකොට ඒකීය දිගකට තාපය ගැලීමේ ශීඝ්‍රතාවය අපෙන් අහන්නේ. අපි තාපය ගැලීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් දන්නවා. Q බෙදීම T සමානයි Ka වාරයක් ඩෙල්ටා θ බෙදීම L කියලා. හරි. එතකොට A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. දැන් මෙතන නම් හරස්කඩ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ හරස්කඩ වර්ගඵලය. මොකද ඇතුළතින් ඉවතර නිතාවය කරන්නේ. හරි. එහෙම නැතු මේ හරස්කඩේ වර්ගඵලය නෙමෙයි. රයිට්. එතකොට දැන් ඒකීය දිගකට කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේක අපි දිගෙන් බෙදන්න ඕනේ. හරි. නලී දිගෙන් බෙදන්න ඕනේ. එතකොට තමයි ඒකීය දිගකට මේ තාපය ගැලීමේ ශීඝ්‍රතාවය එන්නේ. හරිද? එතකොට දැන් මේ ප්‍රකාශනයේ නලයේ දිගෙන් බෙදන්න ඕනේ. එතකොට දැන් මේ A කියන එක කියලා කියන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. හරි. එතකොට මට මේක ලියන්න පුළුවන් ඕන K A කියලා කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මෙන්න මේක වෘත්තාකාර කොටසේ දිග 2πr ඒක වැඩි කිරීම මේකේ දිග. ඒකනේ වර්ගඵලය කියන්නේ. එතකොට 2πr වැඩි කිරීම දිග කියන්නේ සිම්පල් L. ඩෙල්ටා θ බෙදීම කැපිටල් L වැඩි කරනවා ඒකක දිගකට නිසා නැවත අපි සිම්පල් L වලින් බෙදන්න ඕනේ. හරි. සිම්පල් L වලින් බෙදෙනවා. එතකොට මේ සිම්පල් Lට සිම්පල් L සුළු වෙලා යනවා. අවසානයේදී එන්නේ අපිට Q බෙදීම T සමානයි K වැඩි කිරීම 2πr ඩෙල්ටා θ බෙදීම L කැපිටල් L. එතකොට මෙතන කැපිටල් L කියලා කියන්නේ මෙන්න මේ දිග. හරි. මෙන්න මේ දිග. හරි. ඒ කියන්නේ ඇතුළත ඉඳලා පිටතට අපි තාප සම්නයනය වීමේ ශීඝ්‍රතාවයේ සලකන
කොටසේ ඇතුළත ඉඳලා පිටතට. දැන් අපි මේකෙදි මෙතන සම්පූර්ණ දිග L කියලා ගන්න බෑ. මොකද අපි මේකෙදි මේ තාප සන්නායකතා දෙකක් තියෙන ද්‍රව්‍ය දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට කෙලින්ම මේ සම්බන්ධතාවය භාවිතා කරන්න බෑ. අපි ඇතුළත මේ K1 සහිත ඇතුළත කොටසට වෙනම සම්බන්ධතාවයක් ගන්න ඕනේ, පිටත කොටසට වෙනම සම්බන්ධතාවයක් ගන්න ඕනේ. එතකොට මේ L සඳහාගයන් දෙකක් එනවා. ඇතුළත කොටසට L කියන්නේ මෙන්න මේ දිග. හරි. මේක L1 කියලා ගන්නවා. මෙන්න මේ දිග L1. පිටත කොටසේ දිග කියලා කියන්නේ මෙන්න මේ දිග L2. හරි. ඒකට අපි ප්‍රකාශන දෙකක් ගන්න ඕනේ. හරිද? අපේ ඇතුළත කොටස සහ පිටත කොටස දිගවල අපිට හොයන්න පුළුවන් මේ R අගයන් සම්බන්ධ කරගෙන. ඊට පස්සේ මම මුලින්ම ගන්නවා මෙන්න මේ ඇතුළත කොටස. හරි. ඇතුළත කොටසේ ඒ කියන්නේ මෙන්න මේ මම පිටත කියන්නේ මේ R1 සහ R2 කියන අරයන් සහිත ඇතුළත කොටස දෙන්නේ. ඒතකොට ඇතුළත කොටසට මම මුලින්ම ලියනවා මෙන්න මෙහෙම q බෙදීම t. තාපය පිටතට ගැලීම ශීඝ්‍රතාවය ඇතුළත කොටසත් සමානයි පිටතට කොටසත් සමානයි. ඒක පොදුයි. හරි. ඒතකොට q බෙදීම t සමානයි එයාගේ තාප සන්නායකතාවයේ K1. හරි. ඊට පස්සේ 2යි pi. හරි. R1 විදිහට ගන්න මෙතන. දැන් අපි ඇතුළත කොටසනේ සලකන්නේ. ඒකේ අභ්‍යන්තරය සහ පිටතරය කියන අරයන් දෙකේ මධ්‍යයන්‍යය අපි ගන්න ඕනේ. හරි. නැත්තම් පිටතරය වෙනයි නේ අභ්‍යන්තරය වෙනයි. ඒතකොට අපි අරේ විදිහට ගන්න ඇතුළත සහ පිටතරයන්ගේ මධ්‍යයන්‍යය. ඒ කියන්නේ R1 ධන R2 කියන එක බෙදනවා දෙකෙන්. රයිට්. වැඩි කිරීම ඩෙල්ටා තීටා. හරි ඩෙල්ටා තීටා ඇතුළත උෂ්ණත්වය θ1යි පිටත උෂ්ණත්වය θ2යි. අපි දැන් ඉස්සලාම උත්තර ගන්න ඇතුළත කොටස විතරයි. ඒතකොට අපිට ඇතුළත ඒ කොටසේ ඇතුළත උෂ්ණත්වය θ1යි. මෙන්න මේ මැද කොටසේ උෂ්ණත්වය අපි දන්නේ නැහැ. හරි. ඒකට මම මැද කොටසේ උෂ්ණත්වය සලකනවා θ කියලා. එතකොට උෂ්ණත්වය වෙනස වෙන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරන්න ඕනේ θ1 රින θ. හරි. θ1 රින θ. θ1 රින θ. නෝක. රයිට්. බෙදීම L කියලා කියන්නේ L1යි. කියන්නේ මේ දුක L1 කියලා කියන්නේ R2 රින R1. හරි. R2 රින R1 තමයි. රයිට්. එතකොට ඔන්න ඔය විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඇතුළත මෙන්න මේ ලෝහ කොටසේ ඇතුළත ලෝහ කොටසේ මෙන්න මේ කොටසේ තාපය පිටතට ගැලීමේ ශීඝ්‍රතාවය සඳහා මෙන්න මේ මම පාට කරන කොටසේ. හරි. ඊට පස්සේ අපි පිටත තියෙන පරිවාරක කොටස සලකනවා. පරිවාරක කොටසෙන් පිටතට තාපය ගැලීමේ ශීඝ්‍රතාවයත් මේ q බෙදීම t තමයි. හරි. මොකද මේක අනවරත තත්ත්වයට පත් වෙලා කියලා කියන්නේ. හරි. එතකොට ඒකටම මට ලියා ගන්න පුළුවන් මෙහෙම ප්‍රකාශනයක් q බෙදීම t මනේ සමානයි. එතකොට තාප සන්නායකතාවය වෙන්නේ K2. හරි. K2 වාරයක් 2යි pi. එතකොට මධ්‍යයන්තරය වෙන්නේ මෙතන දැන් මෙතන ඉඳලා මෙතෙන්ට සලකන්නේ මැදාගේ ඉඳලා පිටතට. එතකොට R2 ධන R3 බෙදීම 2. R2 ධන R3 බෙදීම 2. වැඩි කිරීම උෂ්ණත්වය වෙනස වෙන්නේ මැද උෂ්ණත්වය θ පිටත උෂ්ණත්වය θ2. එතකොට θ රින θ2 බෙදීම L සඳහා අදාළ L2 අපි ගන්න L2 කියලා කියන්නේ θ නෙමෙයි R3 රින R2. හරි. R3 රින R2 ඔන්න ඔය විදිහට. රයිට්. ඔහොම අපි ප්‍රකාශන දෙකක් නම් දැන් ගත්තා. අපි ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඔක නෙමෙයි. මෙන්න මේ q බෙදීම t කියන එකට පොදු ප්‍රකාශනයක් ගන්න. හරි. ඒකට අපි මේක ප්‍රකාශන දෙක සම්බන්ධ කළොත් එහෙම මේ පළවෙනි එකෙන් මට ගන්න පුළුවන් ප්‍රකාශනය මේ θ1 රින θ සඳහා එකෙන් θ1 රින θ සමානයි q බෙදීම t වැඩි කිරීම මෙන්න මේ දෙවාරයක් R2 රින R1. දෙවාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දෙකට දෙක සුළු වෙලා යනවා. හරි. මේකෙත් එහෙමයි. තුන දෙකක් මෙතන නැති වෙලා යනවා. R2 රින R1 බෙදීම K1 R1 ධන R2.
කියලා ඔහොම ගන්න පුළුවන්. හරි. ඒ වගේම මම මේකේ θ ඍණ θ2 සඳහා ගන්නවා දෙවෙනි ප්‍රකාශනයෙන්. මේක දෙවෙනි එක කියලා ගන්නවා. θ ඍණ θ2 සඳහා සමානයි q බෙදීම t වාරයක් මේකේ r3 ඍණ r2 බෙදීම k2 වාරයක් r2 ධන r3 r3 ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අදාළ ප්‍රකාශන දෙක මම අරන් තියෙන්නේ. මේක තුන්වෙනි ප්‍රකාශනය කියලා ගන්නම්. මේක හතරවෙනි ප්‍රකාශනය කියලා ගන්නවා. හරි. දැන් අපිට මේ θ කියන ප්‍රකාශනේ ඉවත් කරන්න පුළුවන් 3 සහ 4 එකතු කළොත්. හරි. මම ඒක කරන්න යන්නේ දැන්. මම මේක මකනවා. හරි. තුන එකතු කිරීම 4. එතකොට අපිට කෙලින්ම මේ ඍණ θට ධන θ කැපිලා යනවා. එතකොට θ1 එකතු කිරීම θ1 ඍණ θ2 එන්නේ. හරි. θ1 ඍණ θ2 එන්නේ. θ1 ඍණ θ2 සමානයි q බෙදීම t පොදුයි වාරයක් මේ ටික එකතු කරන්න ඕන. r2 ඍණ r1 බෙදීම k1 වාරයක් r1 ධන r2 ධන r3 ඍණ r2 බෙදීම k2 වාරයක් r2 ධන r3 ඔන්න ඔය විදිහට එනවා. හරි. එතකොට අපෙන් අහන්නේ q බෙදීම t සඳහා ප්‍රකාශනයක්. හරි. q බෙදීම t දැන් අපිට සුළු කරන්න පුළුවන්. මෙතන මේ pi කියන එක මට අමතක කරලා තියෙනවා. හරි. එතකොට මෙතන pi අගයක් එන්න ඕනේ. මෙතනත් pi එන්න ඕනේ. මෙතෙන්ටත් එන්න ඕනේ. කියන්නේ මේ හැම එකකටම pi එන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට. එතකොට q බෙදීම t තනි කරන්න පුළුවන් සමානයි θ1 ඍණ θ2 බෙදීම මෙන්න මේ ප්‍රකාශනය. හරි. එතකොට ඕක තමයි දීලා තියෙන්නේ ඔප්පු කරන්න කියන්නේ. y වාරයක් r2 ඍණ r1 බෙදීම k1 වාරයක් r1 ධන r2 ධන y වාරයක් r3 ඍණ r2 බෙදීම k2 වාරයක් r2 ධන r3 ඔන්න ඔය විදිහට. හරි. ඕක තමයි ඔප්පු කරන්න කියලා තියෙන්නේ. හරි. ඔය විදිහට එන බවට ඔප්පු කරන්න කියලා තියෙන්නේ. right. එතකොට pi එන්න ඕනේ මෙතන. හරි. pi එන්න ඕනේ මේ කේත් එක්ක. right. මෙතන තමයි pi එන්න ඕනේ. ඔන්න ඔය විදිහට. right. ඔය විදිහට තමයි අපි සුළු කරලා ගන්න. right. ඕක ලියා ගන්න. හරි. අපි ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස කියන්නේ C කොටස. හරි.
C කොටස බලා ගන්න. C කොටස කියනවා භූතාපජ විදුලි බලාගාර විදුලි නිපදවන්නේ භූතාපජ ශක්තිය භාවිතයෙනි. ඉහත එහි භූගත තටාකයෙන් ලබා ගන්නා සෙල්සියස් අංශක 100 ඇති හුමාලේ පිළිවෙලින් ඇතුළුතරය 48 සෙන්ටිමීටර් සහ පිටතරය 52ක් සෙන්ටිමීටර් වූ සිලින්ඩරාකාර ලෝහ නලයක් කරහා ටර්බයින් එකකට සපයනු ලැබේ. මෙම නලයේ ඝනකම සෙන්ටිමීටර් 6ක් වූ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කර ඇත. හරි, දැන් අපි ඔප්පු කරපු ප්‍රකාශනයට අදාළ මේකේ දීලා තියෙන රූප සරහන වගේ නලයකට අදාළ දත්තයන් දීලා තියෙනවා. හරි, පරිවාරකයේ ඝනකමක් දීලා තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. හරි, ලෝහයේ සහ පරිවාරකයේ ද්‍රව්‍ය තාප සන්නායකතා පිළිවෙලින් ඒ කියන්නේ අර K1 සහ K2 දීලා තියෙනවා. 100ක් සහ 2 බෙදීම 11යි කියලා. හරි, බලමු ඒකේ පළවෙනි එක අහලා තියෙන මොකද්ද කියලා. පළවෙනි එක අහලා තියෙනවා පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 නම් ඒ කියන්නේ θ 2. හරි, දැන් අර අපිට කලින් දීපු වගේ යන්න θ 2 තමයි සෙල්සියස් අංශක 30. ඒක ලකුණු කරගමු. 30 නම් අනවරත අවස්ථාවේදී B සහ C අතර ඇති නලයේ ඒකීය දිගක ඇති සෙල්සියස් අංශක 100 හුමාලය මගින් පරිසරයට සිදුවන තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා තියෙනවා. සෙල්සියස් අංශක 100 හුමාලය කියලා කියන්නේ අතුරුත උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. හරි, T1 සෙල්සියස් අංශක 100යි. රයිට්, ඊට පස්සේ තාපය හානි වීම ශීඝ්‍රතාවය අහන්නේ. එතකොට මේ ප්‍රකාශනයම ගන්න පුළුවන්. Q බෙදීම T සමානයි T1 කරන T2 බෙදීම K1 ෆයි R2 ධන R1 R2 ඍණ R1 බෙදීම K1 ෆයි වාරයක් R1 ධන R2 ධන R3 ඍණ R2 බෙදීම K2 ෆයි වාරයක් R2 ධන R3. හරි, ඕකනේ. ඕකට අගයන් ආදේශ කිරීලා තියෙන්නේ. හරි, එතකොට මෙතන R2 R1 මොනවද, K1 K2 මොනවද කියලා බලමු. දීලා තියෙන දත්ත වල හැටියට ඇතුළුතරය 48යිලු පිටතරය 52යිලු. හරි, ඒ කියන්නේ R1 48යි R2 52යි R3 අපි හොයාගමු. R3 හොයන්නේ දැන් පරිවාරක කොටසේ ඝනකම දීලා තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. ඒ කියන්නේ R2ට වඩා සෙන්ටිමීටර් 6ක් වැඩි R3. ඒ කියන්නේ 58යි. හරි, මම දීලා තියෙනවා K1 දීලා තියෙනවා K2 දීලා තියෙනවා. හරි, K1 විදිහට දීලා තියෙනවා 100යි කියලා, K2 දීලා තියෙනවා 2 බෙදීම 11යි. 11යි. හරි, ඔය අගයන් අරන් ඇවිල්ලා මේකට ආදේශ කරන්න තියෙන්නේ. හරි, මම මෙතන ආදේශ කරන්නේ. හරි, පයිට ගන්න කියලා තියෙනවා 3 කියලා ගන්න කියලා තියෙනවා. ඔව්, පයි සමානයි 3යි ලෙස සලකන්න. හරි, ඊට පස්සේ කියන 10 ඍණ 1 පදයේ හා සසඳන විට 10 ඍණ 4 අඩංගු පදයෙන් නොසලකා හරින්න කියලා. හරි, ඒකෝර හරි, මම මේක ආදේශ කරන්නම්. ආදේශ කරද්දී අපි බලමු. හරි, මේකේ θ1 කියලා කියන්නේ එතකොට 100යි. 100 ඍණ θ2 30යි. බෙදීම R2 ඍණ R1 R2 කියලා කියන්නේ 52යි. 52 ඍණ 50 R1 කියලා කියන්නේ 48යි. හරි, බෙදීම මේක 10 ඍණ 2කින් වැඩි කරන්න ඕනේ මීටර කරන්න. බෙදීම K1 කියලා දීලා තියෙන්නේ 100යි. 100 වැඩි කිරීම R1 ධන R2 කියන්නේ 50 2 ධන 48 වැඩි කිරීම 10 ඍණ 2යි
එහෙම දැම්ම නැතත් ගැටලුවක් නැහැ. මොකද 10 රින 2 10 රින කැපෙන නිසා. හරි. ධන R3 රින R2 R3 කියලා කියන්නේ 58 රින R2 කියලා කියන්නේ 52 වැඩි කිරීම 10 රින 2යි බෙදීම K2 කියලා කියන්නේ 2 බෙදීම 11යි වැඩි කිරීම 3 5 කියන්නේ 3යි මෙතන මට 5 ආදේශ කරන්න බැරි වුණා. C වැඩි කිරීම 3යි. වැඩි කිරීම R2 ධන R3 ඒ කියන්නේ 52 ධන 58 වැඩි කිරීම 10 රින 2යි. රයිට් ඕක ওই විදිහට සුළු කරන්න පුළුවන්. Q බෙදීම T සමානයි. හරි. උඩ 10න් 30ක් අඩු කරාම 70යි. පහළට එන්නේ සුළු කරාට පස්සේ ඔය විදිහට සුළු කරාට පස්සේ 70 බෙදීම මෙතන එනවා 4 බෙදීම 100 වැඩි කිරීම 3 වැඩි කිරීම 100 කියලා. 100 වැඩි කිරීම 3 වැඩි කිරීම 100 කියලා එනවා ධන 6 වැඩි කිරීම 11 බෙදීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 110 කියලා එනවා. හරි. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 110 කියලා එනවා. සමානයි 70 බෙදීම. රයිට්. 4 වැඩි කිරීම 10 රින 4 බෙදීම 3 ධන 10 රින 1 කියලා තමයි එන්නේ. හරි. ඔහොම එනවා. හරි. මෙතන සුළු කරන්න මම ලොකු වෙලාවක් ගත්තේ නැහැ. මම කලින් සුළු කරපු එක ලාගෙන සුළු කරේ. හරි. එතකොට මේ විදිහට තමයි අවසානයේ එන්නේ. දැන් උතන දීලා තියෙන පොඩි ගියා. මේ 10 රින එකත් එක්ක සලකද්දී 10 රින 4 කියන එක නොසලකා හරින්න කියලා. හරි. පදේ නොසලකා හරින්න. ඒ කියන්නේ මෙන්න මේ පදේ අයින් කරන්න පුළුවන් අපිට. මේ පදේ අයින් කරලා දාන්න පුළුවන්. එතකොට 70 බෙදීම 10 රින 1යි කියලා කියන්නේ 70 බෙදීම 0.1යි කියන්නේ 800යි. හරි. අවසන් පිළිතුරු විදිහට එන්නේ 800යි. එතකොට පිළිතුරු විදිහට එන්නේ 700යි. හරි. එතකොට ඒකක දිගකට තාපය සන්නයනීමේ ශීඝ්‍රතාවයෙන් තාපය සන්නයනීමේ ශීඝ්‍රතාවය නම් වොට් වලින් ගන්න ඒකක දිගකට නිසා එක මීටරයට විය යුතුයි. හරි. ඒකක නිවැරදිව තියෙන්න ඕනේ වොට් මීටරයට විදිහට. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ගන්න. ඒක ලොකු දෙයක් නෑ. අගයන් ආදේශ කියලා තියෙන හැටි ඕකත් ලියා ගන්න. පිළිගත් බලමු. ඒකේ දෙවනි එක. හරි. දෙවනි එක කියනවා පෘථිවි පෘෂ්ඨයේ සිට ටර්බයිනේ දක්වා ඇති නලයේ B/C අතර. හරි. රූප සටහනේ දීලා තිනවා. B/C අතර දිග මීටර් 50යි 500යිලු. නම් B සිට 30 දක්වා හුමාලය මගින් පරිසරයට සිදුවන තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. රයිට්. එතකොට දැන් අපි තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ගණනය කරා. ඒකීය දිගකට අපි ගණනය කරානේ. ඒතකොට ඒකීය දිගකට අපි ගණනය කරලා තියෙන්නේ. ඒක කෙලින්ම අපි අදාළ BC අතර දිගෙන් වැඩි කරාම අපිට ඒකෙදි තාපය හානි වීම ශීඝ්‍රතාවය වෙනවා. හරි. එතකොට අපි ගණනය කරේ 700යි කියලා. එතකොට 700 වැඩි කරනවා දිග මීටර 500. හරි. දෙවනි එකනේ. රයිට්. දෙවනි එක කෙලින්ම තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි. දැන් අපි ගණනය කරපු වගේ වැඩි කරනවා දිග 500. හරි. එතකොට එනවා 3.5 වැඩි කිරීම 10 5 ජූල් තප්පරයට එහෙම නැත්නම් වොට් කියලා එනවා. හරි. ওই විදිහට තමයි එන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. පෘථිවිය තුල. හරි. පෘථිවිය තුල A සිට B දක්වා. A සිට B කියන්නේ පෘථිවිය ඇතුළු කොටස. හරි. රූප සටහනේ දීලා තියෙනවා. ඒකීය දිගක තාපය හානි වීමේ ශීඝ්‍රතාවය B සිට C දක්වා ඒකීය දිගක තාපය හානි වීමේ ශීඝ්‍රතාවයෙන් හරියටක්ලු.
යයි උපකල්පනය කරන්නලු AB දිග කිලෝමීටර් 2කගේ සම්පූර්ණ වලෙන්ම A සිට B දක්වා එකී දිගක තාප හැනීම් සීමිතාවක දැන් B සිට C දක්වානේ අපි ගන්නේ කරේ. ඒකෙන් අඩල්ලු. හරිද? අඩක්කේ උපකල්පනය කරන්නේ AB දිග කිලෝමීටර් 2යි කියලා දීලා තියෙනවා. සම්පූර්ණ නලෙන්ම සිදුවන මුළු තාප හැනීම් සීමිතාවය ගන්නේ කරන්නේ. හරි. එතකොට දැන් මෙහෙම පොළව තුල තියෙන දිග දීලා තියෙනවා කිලෝමීටර් 2යි කියලා. ඒ කියන්නේ මීටර වලින් ගත්තොත් 2000යි. ඊට පස්සේ මේ ටික දීලා තියෙනවා 500යි කියලා. එතකොට මේකේ තාප හැනීම් සීමිතාවය තමයි අපි ඒකී දිගක ගන්නේ කරේ. ඒක තමයි අපිට ආවේ 700යි කියලානේ. ඒතර 700යි කියලා. ඒකී දිගකකින් භාගයක් තමයි කියන්නේ. හරි. ඒතකොට මෙතන එන්නේ 350යි. ඒකී දිගකින් තාප හැනීම් සීග්‍රතාවය වෙන්නේ 350යි. හැබැයි අපෙන් අහන්නේ තාප හැනීම් සීග්‍රතාවය. නැත්නම් ඒකී දිගක තාප හැනීම් සීග්‍රතාවය නේ. ඒතර අපි මේ කොටසේ නම් තාප හැනීම් සීග්‍රතාවය ගන්න කරා 3.5 කින් 10.5 කියලා. හරිද? එතකොට මේකෙදි තාප හැනීම් සීග්‍රතාවය ගන්න කරන්න මේ වගේම 350 2000න් වැඩි කරන්න ඕනේ. හරි. එතකොට ඒ දෙක අපි ඊට පස්සේ එකතු කරන්න ඕන මුළු වෙලෙ. එතකොට මුළු තාප හැනීම් සීග්‍රතාවය Q බෙදීම T ටෝටල් කියලා ගත්තොත් සමානයි මෙන්න මේ 3.5 වැඩි කිරීම 10.5ට එකතු කරන්න ඕනේ. මේ 350 වැඩි කිරීම 2000 කියන එක. 2000 right. ඔක එකතු කරන්න ඕනේ. එතකොට 350 වැඩි කිරීම 2000යි කියලා කියන්නේ 7 වැඩි කිරීම 10.5යි කියලා. හරි. 7 වැඩි කිරීම 10.5යි. එතකොට 7 වැඩි කිරීම 10.5යි මේකයි කියලා කියන්නේ 11.5 වැඩි කිරීම 10.5 වොට් එහෙම නැත්නම් ජූල් තත්පරයට. හරි. ඒක පටලවා ගන්න එපා. දැන් මෙතන භාගයයි කියලා තියෙන්නේ මේකෙන් භාගය නෙවෙයි. හරි. කෙලින්ම ඒකීය දිගක තාප හැනීම් ශීඝ්‍රතාවයෙන් භාගය කියලා. ඊට පස්සේ අපි ඒක අරගෙන තාප හැනීම් ශීඝ්‍රතාවය හොයාගන්න ඕනේ. මොකද ඒකීය දිගක තාප හැනීම් ශීඝ්‍රතාවයයි සම්පූර්ණ නලයෙන්ම තාප හැනීම් ශීඝ්‍රතාවය කියන්නේ එකිනෙකට වෙනස්. හරි. රයිට්. ඔන්න විදිහට තමයි ගන්න කරන්නේ. ඊට පස්සේ අපි යනවා අපි ඒ ගණනය කරේ තුන්වෙනි කොටස. 4. හරි. 4 වෙනි එකට යනවා. 4 වෙනි එක කියනවා හිමාලය භාවිතා කරමින් ටර්බයිනේ 5.58 මෙගාවොට්ක කියන අගයක යාන්ත්‍රික ක්ෂමතාවයක් ප්‍රතිදාන ක්ෂමතාවයන් නිපදවනවලු. ටර්බයිනේ යාන්ත්‍රික කාර්යක්ෂමතාවය 40%යිලු. හිමාලය මගින් ටර්බයිනට ලබා දෙන ප්‍රධාන ක්ෂමතාවය ගන්න එක. හරි. ඒක ලේසියි. ඒතර අපි ප්‍රධාන ක්ෂමතාවය P කියලා ගත්තොත් P වලින් 147 තමයි සමාන වෙන්නේ මෙයාගේ ප්‍රතිදාන ක්ෂමතාවය. ඒක තමයි අපිට දීලා තියෙන්නේ 8.58 මෙගාවොට් කියලා. හරි. 8.58. හරි. එතකොට අපිට ප්‍රධාන ක්ෂමතාවය ගන්න කර හැකි 8.58 වැඩි කිරීම 100 බෙදීම 40යි. හරි. සමානයි අගේ එනවා. හරිද? එතකොට ප්‍රධාන ක්ෂමතාවය විදිහට එන්නේ අපිට ඕක සුළු කරාම ප්‍රධාන ක්ෂමතාවය විදිහට එනවා 2.145 වැඩි කිරීම 17යි කියලා. 2.145 වැඩි කිරීම 17යි. වොට්. හරි. ඕක තමයි ප්‍රධාන ක්ෂමතාවය වෙන්නේ. ඕකෙන් 140ක් තමයි 8.5 වැඩි කිරීම. හරි. 8.58යි මෙගාවොට් වෙන්නේ. හරි. දැන් මේක මෙගාවොට් වලින් ඕනනම් ගන්න පුළුවන් 21.45යි. හරි. 21.45යි මෙගාවොට් කියලා. මොකද මෙගා කියන්නේ 10.6නේ. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම වොට් වලින්ම 2.145 වැඩි කිරීම 17යි කියලා ලියන්නත් පුළුවන්. කැමති විදිහට ලියන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි යන අවසන් කොටසට. පස්වෙනි එක ඉහත ඒ දෙකෙහි ගණනය කරන ලද අධිතාපන ජලය මගින් මුදාහැරෙන තාප ශක්තිය මගින් මෙම භූගත තාප බලාගාරයේ කොපමණ වසර ගණනක් ක්‍රියාත්මක කළ හැකිද කියලා අහනවා. වසරකට තප්පර 3 වැඩි කිරීම 17යි කියලා ගන්න කියලා දෙනවා. හරි. එතකොට දැන් මේකෙදි අවශ්‍ය කරන ක්ෂමතාවය වෙන දීලා දෙනවනේ. ඒ ක්ෂමතාවය අපි කලින් ගන්නේ කරා
කියන්නේ නලයේ තුරට ඇතුළු වන ක්ෂමතාවය අපි ගණනය කරා 2.145 වැඩි කිරීම 17යි කියලානේ ආවේ. හරි. 17යි කියලා ආවේ. ඊට පස්සේ හානි වීමේ ශීඝ්‍රතාවයත් අපි ගණනය කරා 10.5 වැඩි කිරීම. කියන්නේ මුළු නලයෙන් හානි වීමේ ශීඝ්‍රතාවය අපි ගණනය කරා 10.5 වැඩි කිරීම 10.5 කියලා ආවේ. හරි. එතකොට ඇතුළු වෙන කියන්නේ තටාකය මගින් ජනනය කරන ක්ෂමතාවය හොයන්න නම් මේ දෙක එකතු කරන්න ඕනේ. හරි. මේ දෙක එකතු කරන්න ඕනේ. එතකොට තටාකය මගින් ජනනය කරන ක්ෂමතාවය හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජලය මගින් මුළු නිකුත් කරන තාප ප්‍රමාණය අපි පළවෙනි කොටසේදී ගණනය කරා. හරි. ඒක ගණනය කරා. ඒතකොට සම්පූර්ණ කාලය බෙදන්න අපි ජලය මගින් නිකුත් කරන තාපය නිකුත් කරන ක්ෂමතාවය බෙදනවා. මෙතනදී මේ ජනනය කරන භූ තටාකය මගින් ජනනය කරන ක්ෂමතාවයෙන් බෙදන්න ඕනේ. හරි. බෙදලා කාලයෙන් බෙදන්න ඕනේ. හරි. මෙහෙමයි. හරි. එතකොට මේකට දැන් ප්‍රදානය කරන ක්ෂමතාවය අපි ගණනය කරේ. හරි. ප්‍රදානය කරන ගැන ඇතුළු වෙන ක්ෂමතාවය අපි ගණනය කරානේ 2.145 වැඩි කිරීම 17යි. 2.145 2.145 වැඩි කිරීම 17යි. 1.45 වැඩි කිරීම 17යි කියලා ගත්තා. කියන්නේ නලයට ඇතුළු වෙන ප්‍රදාන එක. හරි. ඒ වගේම හානි වන ප්‍රමාණය අර නලයේදී හානි වන ප්‍රමාණය අපි ගණනය කරානේ. හානි වන ප්‍රමාණය අපිට ඇවිල්ලා තියෙනවා. හරි මට ඒ අගේ විදිහට අපිට ආවේ 10.5 වැඩි කිරීම 10.5 කියලා. අර අගයන් දෙක එකතු කරාට පස්සේ 10.5 වැඩි කිරීම 10.5 කියලා. එතකොට මෙන්න මේ දෙකම තමයි අපි අවශ්‍ය කරන ප්‍රමාණය. හරි. එහෙනම් අවශ්‍ය කරන ප්‍රමාණය ක්ෂමතාවය මේ දෙක එකතුව. එතකොට මේක පහසු වෙන්න එකම 10 ගුණාකාරයකින් ගත්තොත් එහෙම 10 4 ගුණාකාරයකින් ගත්තොත් මේක වැඩි කිරීම 3. කියන්නේ 2145 වැඩි කිරීම 10 4යි කියලා ලියන්න පුළුවන්. එකතු කරනවා මේක 105 වැඩි කිරීම 10 4යි කියලා. හරි. එතකොට මේක එකතු කරනවා 2145ට 105ක් එකතු කරාම 2250යි. වැඩි කිරීම 10 4යි. හරි. ඕක තමයි අවශ්‍ය කරන ක්ෂමතාවය. හරි. අවශ්‍ය කරන ක්ෂමතාවය ඕක. හැබැයි අපි පළවෙනි කොටසේදී ගණනය කරා හිමාලය ජලය මගින්. හරි. අර ජලය කියන්නේ භූගත ජලය මගින් තාපය ජනනය කරන ශීඝ්‍රතාවය ප්‍රමාණය අපි ගණනය කරානේ 4.05 වැඩි කිරීම 10 16 කියලා. හරි. 4.05 වැඩි කිරීම 10 16 කියලා අපි ගණනය කරා. එතකොට මේ බලාගාරයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලය සමාන වෙනවා ඒ කියන්නේ අර ජල තටාකය එහෙම නැත්නම් ජල ගබඩාවෙන් ජනනය කරන්න පුළුවන් මුළු තාප ශක්තිය අපි ගණනය කරපු එක ඒ කියන්නේ 4.05 වැඩි කිරීම 10 16 කියන එක බෙදනවා හරි අවුරුද්දට එක අවුරුද්දකට අවශ්‍ය කරන තාප ප්‍රමාණය හරි ක්ෂමතා එක අවුරුද්දකට අවශ්‍ය කරන තාප ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ අවශ්‍ය කරන මුළු ක්ෂමතාවය වැඩි කරන්න ඕනේ අවුරුද්දකට තියෙන තප්පර ගානේ. ඒතකොට අවුරුද්දකට කියන තප්පර ගාන දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 7යි කියලා. මේක තමයි එක අවුරුද්දකට අවශ්‍ය කරන ශක්තිය. හරි? එක අවුරුද්දකට අවශ්‍ය කරන ශක්තිය මේක. ඒතකොට මුළු ශක්තිය අපි බෙදනවා එක අවුරුද්දකට අවශ්‍ය කරන ශක්තිය. කියන්නේ 2250 වැඩි කිරීම 10 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 10 7යි කියන එකෙන් බෙදනවා. ඕක බෙදපුවම අවුරුදු ගාන එනවා හරි අවුරුදු ගාන එනවා සාමාන්‍යයෙන් අවුරුදු 59ත් 61ත් අතර අගයක් ඉන්න ඕනේ හරි සාමාන්‍යයෙන් ඇවරේජ් අවුරුදු 60ක් ආවනම් හරි මේක අගේ දීලා තියෙනවා මාකින් එකේ 59ත් 61ත් අතර අවුරුදු හරි සුළු කරාම ආවනම් ඊටතර නිවැරදිද කියලා සලකනවා හරි
ඔය විදිහට තමයි තාපය ප්‍රශ්නයට අපි උත්තර ලියන්නේ. හරි. රයිට්. අපි ඊළඟ ප්‍රශ්න බලමු.